කොහොමද යාළුවෝ? සාදරයෙන් පිළිගන්නවා සිද්ධාන්ත YouTube channel එකට. මම තාරක අබේගුණවර්ධන. අද මම ගේන බලාපොරොත්තු වෙන්නේ භෞතික විද්‍යාවේ වාඩිනේ තාපය ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයක්. පෙළනලේ භාවිතයෙන් බොයිලියම් සත්‍යාපනය සහ එදින වායුගෝල පීඩනයේ සෙවීම ප්‍රැක්ටිකල්. එහෙනම් අපි ප්‍රැක්ටිකල් හරි බලමු එහෙනම් අපි ප්‍රැක්ටිකල් එක. පෙළනලේ භාවිතයෙන් බොයිලියම් සත්‍යාපනය සහ එදින වායුගෝල පීඩනයේ සෙවීම. බලමු මේ ප්‍රැක්ටිකල් එක අපි ඉස්සෙල්ලා කරන්න කලින් ඒ සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය බලමු. අවශ්‍ය උපකරණ. මොකක්ද මේ ප්‍රැක්ටිකල් එක කරන්න කලින් ඕන වෙනවා? පටු සිහින් සිදුරක් සහිත මීටර් 1ක් පමණ දිග වීදුරු නලයක්. මේකට තමයි අපි පිල් නලය කියන්නේ. පිල් කියන එකේ තේරුම පටු. පටු ඒකාකාර සිදුරක් සහිත මීටර් 1ක් පමණ දිග වීදුරු නලයක්. ඊළඟට අපිට ඕන වෙනවා මේ පරීක්ෂණයට මීටර කවුද දෙකක්. ඊළඟට අවශ්‍ය වෙනවා රසදිය ස්වල්පයක්. ඊළඟට ඕන වෙනවා රබර් මුදු, රබර් බෑන්ඩ්. ඊළඟට අපිට ඕන වෙනවා රබර් නලයක්, විද්‍යාගාරයේ තියෙන රබර් නලයක් සහ ඒ සංගත කිරීමට අවශ්‍ය ක්ලිපයක්. ඔන්න ඔය ටික තමයි අවශ්‍ය. මෙහිදී අපි ගන්න මීටර 1ක් පමණ දිග පටු නලය දෙකලවරම විවෘත නලයක් තමයි අපි ගන්න. අපි පස්සේ ඒක කෙලවරක් මුද්‍රා තබා ගන්න තමයි හදන්නේ. මම ගන්නාලද මීටර 1ක් පමණ දිග පටු ඒකාකාර සිහින් සිදුරක් සහිත නලය දෙකලවරම විවෘත නලය ඉස්සෙල්ලා අපි මොකද කරගන්න ඕන? සෙන්ටිමීටර් 25ක පමණ රසදිය පටක් ඇතුල් කරගන්න ඕන. ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ගයක් තියෙනවා. රසදිය පටක් සෙන්ටිමීටර් 25ක පමණ රසදිය පටක් ඇතුල් කරගන්න නලය තුලට. අපි බලමු මේක කොහොමද ඇතුල් කරගන්නේ. රසදිය වඳුන ගන්නවා. රසදිය වඳුන අරගෙන අපි ගන්න හද නලය මීටරයක් පමණ දිග සිහින් ඒකාකාර පටු සිදුරක් සහිත නලය වීදුරු නලය දෙකලවරම විවෘත එක් කෙලවරක් රසදිය වඳුනේ බහලනවා. අනිත් කෙලවරට සම්බන්ධ කරන රබර් නලය විද්‍යාගාරයේ තියෙන රබර් නලය සම්බන්ධ කරලා මොකද කරන්නේ? එම රබර් නලයේ අනිත් කෙලවර ක්ලිප් කරනවා. ක්ලිප් එකේ ක්ලිප් කළා ඒ රබර් නලය තුල තියෙන වාතය ඉවත් වෙන පරිදි රබර් නලය ඔතන අන්න ඒ ආකාරයට ඒ රබර් නලය වාතය ඉවත් වන පරිදි රෝල් කරනවා. ඊට පස්සේ මේ අනිත් කෙලවර රසදිය බඳුනේ බහලනවා. අනිත් කෙලවර රසදිය බඳුනේ බහලනවා. මේක රසදිය බහලා මොකද කරන්නේ? කෙලින් මේ නලය දිග හරිනවා. කෙලින් නලය දිග හරිනම මට පේනවා නලය දිගේ ඉහළට රසදිය ඇදෙනවා. අන්න සෙන්ටිමීටර් 25ක පමණ දිගකින් යුත් රසදිය පටක් නලය තුලට ඇදුන ගමන් මේක නවත්තලා නලය එළියට අරන් රබර් නලය ගලවන නලය තිරස්තලයක පිහිටවනවා. නලය තිරස්තලයක පිහිටවලා අර රසදිය පට නැත්නම් රසදිය කෙන්ද සෙන්ටිමීටර් 25ක පමණ රසදිය පට නලයේ හරි මැදයට වන්න සකසනවා. නලයේ හරි මැදයට වන්න සකසලා ඊළඟට මොකද කරන්නේ? අන්න එක් කෙලවරක් සංයුත එකක් තමයි අපිට හදා ගන්න ඕන. අන්න දැන් මැදේ තියෙන රසදිය පට එහෙම තියෙද්දි වීදුරු නලයේ එක් කෙලවරක් බන්සන් 1000කට අල්ලලා රත් කරලා ඒක උණු වෙන තෙක් රත් කරලා කටරඬුවකින් අල්ලලා ඒක සම්මුද්‍රණය කරනවා අඹරවලා කඩලා. ඔබට මේ පටු නලය කෙලවරක් සංයුත කළම ගන්න නැත්නම් ස්ට්‍රක්චර්ඩ් එක දාන්න එක අහන්න පුළුවන්. ස්ට්‍රක්චර්ඩ් එක දෙන්න පුළුවන් ඔබට කෙලවරක් සංයුත නලයක් ලබා දීලා තියෙනවා. එහෙනම් අහන ප්‍රශ්නයක් මේ නලය තුල රසදිය මට්ටමේ පිහිටීම නැත්නම් රසදිය පටේ පිහිටුම නිවැරදිව තිබේදයි
පරීක්ෂා කරලා බලන්නේ කෙසේද? අනේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට කරන්න ඕන අනිවාර්යෙන් එම නලය තිරස් මට්ටමක පිහිටුව. නලයේ තිරස් මට්ටමක පිහිටවලා නලයේ සෙන්ටිමීටර් 25ක් පමණ දිග රසදිය පට නලයේ හරි මැදයට වන්නට පිහිටනවද කියලා බලන්න ඕන. අන්න එසේනම් එම රසදිය කඳේ පිහිටුම නැත්නම් රසදිය පටේ පිහිටුම නිවැරදි. දැන් මේ කෙළවරක් සංගත කරගත්ත රසදිය පටක් හිර කරගත්ත පටු නලය බලමු කොහොමද අපි ප්‍රැක්ටිකල් එක කරන්න කියලා. අපි කෙළවරක් සම්මුද්‍රණය කරගත්ත රසදිය පටක් හිර කරගත්ත අර පිල් නලය දැන් මේ මෙහෙම තිරස් තලයක මේ විදිහට පිහිටවලා මොකද කරන්නේ? 1 මීටර රෝලක් ගන්න. 1 මීටර කෝදුවක් අරගෙන එම මීටර කෝදුවේ බිඳුව සලකුණ නැත්නම් ශුන්‍ය සලකුණ මෙහි සංවෘත කෙළවරට එන පරිදි ශුන්‍ය සලකුණ සංවෘත කෙළවරට එන පරිදි මේ නලයට රබර් මුදු වලින් සම්බන්ධ කරනවා. මීටර කෝදුව ශුන්‍ය සලකුණට එන පරිදි රබර් මුදු දාලා මේක සෙට් කරගන්න මේ විදිහට. වැඩි එන මීටර කෝදුවේ පරිමාණය. ඊට පස්සේ මොකද කරගන්න ඕන? අනිත් මීටර කෝදුව මෙන්න මේ ආකාරයට මෙතන සිටුවා ගන්න. අනිත් මීටර කෝදුව මේ කෙළවරින් මෙම තිරස් තලයට ලම්බ කරන පරිදි මෙහෙම සිටුවා ගන්න ඕන. ඊට පස්සේ මේ නලය අනිවාර්යෙන් මේ තිරස් තලයට ලම්බක තලයේ නැත්නම් සිරස් තලයේ පිහිටුවා ගන්න ඕන. ඒ සඳහා අපි ළඹයක් ආධාරයෙන් තමයි මේක සිරස් තලයේ පිහිටුවා ගන්න. ඒ සිරස් තලයේ පිහිටුවා ගන්නේ මොකද කියලා මම ඉදිරියට කියන්නම්. එතන සම්බන්ධ වෙන තැනදී අන්න මේ විදිහට සකසාගත්ත එකේදී අපි බිලුම් කිහිපයක් ලබා ගන්නවා. මොකද්ද මෙහෙම කිහිපය? අපි ලබා ගන්නවා නලයේ මුළු දිග ලබා ගන්නවා. පිල් නලයේ මුළු දිග. ඒක මම කැපිටල් L කියලා ගන්නවා. පිල් නලයේ දිග කැපිටල් L. අපි ඊට පස්සේ මැන ගන්නවා මෙම රසදිය පටේ දිග. මම රසදිය පටේ දිග සිම්පල් B කියලා ගන්නවා. රසදිය පටේ දිග සිම්පල් B. අපි තව මිනුම් දෙකක් ලබා ගන්න මේදී මොකද්ද අපි ලබා ගන්නේ? එක් අවස්ථාවන්හිදී සිර වී ඇති වාකඳේ දිග ලබා ගන්නවා. මෙන්න සිර වී ඇති වාකඳේ දිග සිම්පල් L කියලා මම ගන්නවා. සහ තව එකක් ගන්නවා. මේ තිරස් මට්ටමේ ඉඳලා නලයේ ඉහළ කෙළවරට නලයේ විවෘත කෙළවරට ඇති සිරස් උස මිනුම් ලබා ගන්න. මේක සිම්පල් H කියලා ගන්න. ඔන්න ඔය මිනුම් ටික තමයි අපි ලබා ගන්නේ. මේ කියන්නේ රසදියේ පටේ දිග ඒක වෙනස් වෙන්නේ නැහැ. නමුත් අපි මේ දැන් ඊළඟට කරන්නේ H විචලනය කරමින් ඊට අනුරූපව L විචලනය වන ආකාරය ප්‍රස්ථාරගත කරන්න අපි හදන්නේ. බලමු අපි මොකද කරන්නේ. ඊළඟට අපි කරන්න යන්නේ මේ සිම්පල් H අගය පියවරින් පියවර වෙනස් කරමින් ඊට අනුරූපව මේ නලය තුල සිර වී ඇති වාකඳේ දිග වෙනස් වීම ප්‍රස්ථාරගත කරන්න තමයි අපි ඊළඟට යන්නේ. මේ අනුගමනය යුතු ක්‍රියාමාර්ගයක් තියෙනවා මෙහි H විචලනය කිරීමේදී. මොකද කරන්න ඕන? මේ H විචලනය කරන සෑම අවස්ථාවකම මේ H විචලනය කරන්න ඕන නලය මෙහෙම මේ කෝණය අතර මේ කෝණය මම ගන්නම් θ කියලා. මේ කෝණය විචලනය කරනවා. ඒ කියන්නේ මේ H උස විචලනය කරනකොට සෑම මොහොතේදී මොකද කළ යුත්තේ? කළ යුතුමයි මේ ක්‍රියාමාර්ගය මොකද? ඉතා සෙමින් තමයි නලය විචලනය කළ යුත්තේ සහ ඉතා සෙමින් නලය විචලනය කළා අවශ්‍ය කාලයේ ඉඩ හරින්න ඕන රසදිය පට්ට සමතුලිත වෙන්න. අන්න එතකොට තමයි මේ L දිග මැනගන්නේ. එහෙනම් L දිග මැනීමේ පියවරක්
තියෙන මොකද්ද? H ඉතා සෙමින්. ඒ කියන්නේ නලයේ ආනතිය ඉතා සෙමින් තමයි විචලනය කරන්න ඕනේ. ඒ විචලනය කරන සෑම අවස්ථාවකම මොකද්ද කරන්න ඕන? නලයේ තුල ඇති රසදිය පටට නිශ්චල වීමට අවශ්‍ය නැත්නම් සමතුලිත වීමට අවශ්‍ය කාලය ඉඩ හැරලා තමයි මේ L මිනුම ගන්න ඕන. අන්න ඒක විශේෂයෙන් සඳහන් කළ යුතුමයි. මොකද නැත්නම් බොයිල් වීමේ පිළිපදින්නේ සමෝෂ්ණ තත්වයටදී නැත්නම් නියත උෂ්ණත්වයටදී. මේ නලය වේගයෙන් විචලනය කරොත් මේක රසදිය පටත් වේගයෙන් විචලනය වෙලා ඒ නලය තුළ ඇති වාතයේ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. එම නිසා තමයි නිතරම අර ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නේ බොයිල් වීමේ සත්‍යාපනය වීම සඳහා අනිවාර්යයෙන්ම විය යුතු අවශ්‍යතාවයක් සමෝෂ්ණ තත්ත්වයටදී සිදුවිය යුතුමයි. සහ මේකේ අපි නලයේ වාකඳක් නියත වායු ස්කන්ධයක් සිර කරගෙන තියෙනවා. ඒ නිසා ඒ අවශ්‍යතාවය තෘප්තිමත් වෙනවා. අපි මේ ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රස්තාරයක් ඇඳලා තමයි මේකේ දත්ත ප්‍රස්තාර ගත කරන්න ඕන. අපි ඉස්සෙල්ලා වගුවක් හදා ගන්න ඕන. H විචලනය කිරීමේදී L ට සිදුවන දේ H ට එදීව L අපි ඉස්සෙල්ලා වගුව ගත කර ගන්න ඕන. වගුවක් ගත ගන්න ඕන. ඒ සඳහා H simple H උපරිම හොඳ විසිරුමක් සහිතව ලබා ගන්න ඕන. simple H හොඳ විසිරුමක් සහිතව ලබා ගන්න ඕන. ඒ සඳහා මොකද්ද කරන්නේ? H හොඳ විසිරුමක් සහිතව ලබා ගැනීම සඳහා මෙන්න මේ ආකාරයට H විචලනය කරන්නේ මම ප්‍රස්තාරයක් හදනවා. මම වගුගත කරන්නම් මේක. අන්න H ට එදීව L වගුගත කරන්න යන්නේ. ප්‍රස්තාරයක් ඇඳීම සඳහා හොඳ විසිරුමක් සහිතව දත්ත ලක්ෂ්‍ය ලබා ගැනීම සඳහා අපි H මෙන්න මේ ආකාරයට විචලනය කරනවා. H ධන L ඉදලා බිඳුව ඍණ L. ඒ කියන්නේ මෙන්න මේ H ධන L කියන්නේ නලය හරියටම සිරස් පිහිටුම. H සමානයි බිඳුව කියන්නේ මේකේ නලයේ තිරස් පිහිටුම. H සමානයි ඍණ L කියන්නේ නලයේ විවෘත කෙළවර සිරස්ව පහළින් තියෙන අවස්ථාව. අන්න මේ අතර පාඨාංක ලබා ගන්නවා. සාමාන්‍යයෙන් අපි ප්‍රස්තාරයක් ඇඳීම සඳහා පාඨාංක 6ක්වත් ලබා ගන්න ඕනේ. ඒ නිසා මෙතනදී අපි පාඨාංක 6ක්වත් ලබා ගන්නවා. මේ අතරත් පාඨාංක ලබා ගන්න කිහිපයක්. ඊට අදාළව අර ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් L මැන ගන්න ඕනේ. ඊට අනුරූප L අපි මැන ගන්න ඕනේ. අන්න හොයි දී වගුවක් හදා ගන්න. හරි අපි බලමු. කොහොමද ප්‍රැක්ටිකල් එක ඊළඟට කරන්නේ කොහොමද කියලා ප්‍රැක්ටිකල් එක බලමු. බොයිල් නියමයේ සත් වෙනවා. අපි ඉස්සෙල්ලා හිතන බොයිල් නියමයේ සත් වෙනවා. බොයිල් නියමයේ සත්‍ය. බොයිල් නියමයේ සත්‍ය නම් මොකද්ද බොයිල් නියමය කියන්නේ? අචල වායු ස්කන්ධයක නියත උෂ්ණත්වයේදී එහි පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා. එම නිසා මට කියන්න පුළුවන් මේ PV ගුණිතය නියතයක් වෙන්න ඕන. මේ නලය තුළ ඇති සිරවි ඇති වාකඳේ බොයිල් නියමය අනුගමනය කරනවා නම් එහි PV ගුණිතය පීඩනය සම පරිමාව යන ගුණිතය නියතයක් විය යුතුමයි. එසේනම් බලමු නලය තුළ පීඩනය. නලය තුළ පීඩනය. විද්‍යාගාරයේ තියෙන රසදිය බැරෝමීටරෙන් එදින වායු ගෝල පීඩනය මේ සඳහා ඉස්සෙල්ලා මැනගෙන ඉන්න ඕන. එය මම ගන්නම් 5. වායු ගෝල පීඩනය 5. රසදිය සෙන්ටිමීටර වලින් මොකද බැරෝමීටරෙන් මම යන්නේ රසදිය සෙන්ටිමීටර cm h රසදිය සෙන්ටිමීටර වලින් මැනගත්තා. අන්න PV ගුණිතය නියතයක්. මෙන්න මෙතන පීඩනය ඔය 5 කියන වායු ගෝල පීඩනය. මේ රසදිය කඳ ඇතුළේ හිර වෙලා තියෙන වාකඳේ පීඩනය තමයි අපිට ගන්න ඕනේ. ඒ සඳහා මොකද කරන්නේ? මම මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් අඳිනවා. රසදිය පටේ මේ සිරස් කුසින් ඇතිවන පීඩනය තමයි දැනෙන්නේ ඇතුළට
ඒකත් සමගම මේ රසදිය පටෙන් ඇති වෙන පීඩනය සහ වායුගෝලීය පීඩනය එකතු වෙලා තමයි දැනෙන්නේ. ඒ නිසා මට මේ ඇතුළේ තියෙන වායු පීඩනය මෙහෙම ලියන්න පුළුවන් කොහොමද? වායුගෝලීය පීඩනය ධන මේක H වගේ H rho G ලියන්න පුළුවන්. H කියන්නේ මෙතන සිරස් උස. සිරස් උස මට මෙහෙම ලියන්න පුළුවන්. මේක ඕනේ මේක ඕනේ තීට නම් මේක ඕනේ තීටයි. මොකද මේ දෙක සමාන්තර නිසා මේක ඕනේ තීට. ඒ නිසා මට මේ සිරස් උස ලියන්න පුළුවන් කොහොමද? මේ රසදී කන්දේ දිග B නිසා B sin theta ලෙස ලියන්න පුළුවන් ත්‍රිකෝණමිතියට අනුව. ඒ නිසා මට රසදිය සෙන්ටිමීටර වලින් 5 ලියපු නිසා මට කෙලින්ම B sin theta ලියන්න පුළුවන් මේක දෙකේ එකතුව CMHG වලින්ම කෙලින්. අන්න එහෙනම් මම උසකින් තමයි රසදිය පටේ උසින් පීඩනය ලිව්වා. අන්න ඒකත් විශේෂ වාසියක්. සිරවි ඇති වාකඳේ පීඩනය අපි හෙව්වා මොකද්ද? 5 ධන B sin theta. ඔන්න සිරවි ඇති වාකඳේ පීඩනය. ඊට පස්සේ බලමු සිරවි ඇති වාකඳේ පරිමාව. මම මේක පටු සිහින් ඒකාකාර සිදුරක් තියෙන නැත්නම් හරස් කඩයක් තියෙන නලයක් තමයි ගත්තේ. එහෙනම් හරස් කඩ වර්ගඵලයේ මම ගන්නම් හිතන්නම් කැපිටල් A කියලා. එහෙනම් පරිමාව සිලින්ඩරාකාර වස්තුවක් නිසා AL කියලා ලියන්න පුළුවන්. පරිමාණයක් ලියන්න පුළුවන් AL සමානයි නියත. මම මේ නියතේ ගන්නවා K dash ලෙස. මේ කැපිටල් A කියන්නේ නියතයක්. එම නිසා මම මේ නියතේ A පැත්තට බෙදනවා. ඒ නිසා මට එනවා 5 ධන B sin theta සමානයි K dash බෙදීම A. K dash බෙදීම A කියන්නේ K dash කියන්නේ නියතයක්, A කියන්නේ නියතයක්. නියතයක් නියතයකින් බෙදුවහම ලැබෙන්නේ නියතයක්. එම නියතේ මම ගන්නවා කැපිටල් K. අන්න ඒ නිසා මේක නියතයක් L. මේ පීඩනය වර දිග නියතයක් කියලා මට ලියන්න පුළුවන්. මොකද රසදිය පට තිර කරගත් විදුරු නලයේ ඒකාකාර හරස් කඩයක් තියෙන නිසා. නමුත් බලමු මේ ලොකු ත්‍රිකෝණය. මෙන්න මේ ලොකු ත්‍රිකෝණයෙන් මට ලියන්න පුළුවන් මොකද්ද? sin theta ඩාගේ ලියන්න පුළුවන්. ලොකු ත්‍රිකෝණයෙන් මම ලියනවා sin theta ඩාගේ sin theta සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මේ ලොකු ත්‍රිකෝණය බලන්න. සම්මුඛ පාදයේ සිම්පල් H කර්ණය වෙන්නේ නලයේ මුළු දිග L කැපිටල් L. අන්න sin theta. මම මේ sin theta සඳහා මේක ආදේශ කරනවා. 5 ධන B sin theta කියන්නේ H බෙදීම L. H බෙදීම කැපිටල් L වරක් සිම්පල් L සමානයි නියත K. මොකද්ද? 5 ධන B H බෙදීම L වරක් සිම්පල් A සමානයි නියත. මම මේ L අනිත් පැත්තට ගෙනිහිල්ලා K ගෙන් මේ පැත්ත බෙදනවා. ඒ නිසා මම අතනම හාස් ගුණිතයක් දාන්නේ L මේ පැත්තට ගෙනියනවා K මේ පැත්තට ගෙනියනවා. ඒ නිසා L මේ පැත්තට ගෙනිච්චාම මේ පැත්තේ එකයට L උක්ත කරගන්නවා. එකයට L සමානයි මෙහෙම එකක් එනවා. මට එනවා BL අර K ගෙන් බෙදුනහම K එකක් එනවා. BL B බෙදීම LK වරක් H ධන 5 බෙදීම K. අන්න මේ ආකාරයෙන් ලැබෙන අපිට ප්‍රස්ථාරයක් ඇඳගත හැකි වන පරිදි සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. මොකද මේ ආකාරයෙන් y සමානයි mx ධන c ආකාරය. මොකද්ද? h ඉදිරිව එකයට l ප්‍රස්ථාරගත කළහොත් ලැබෙන්නේ අපිට බොයිල් නියමයේ සත්‍ය නම් y සමානයි mx ධන c ආකාරයේ සරල රේඛාවක්. අන්න එහෙනම් තම මොකද කරන්න ඕන? මම මේ ප්‍රායෝගික පරීක්ෂණයෙන් බොයිල් නියමයේ සත්‍ය නම් මොකද්ද වෙන්න ඕන? අපි h ඉදිරිව එකයට l අඳින ප්‍රස්ථාරය y සමානයි mx ධන c ආකාරයේ වෙන්න ඕන. අන්න එසේනම් මට තර්කයක් ගොඩනගන්න පුළුවන්.
බොයිල් වීමේ සත්‍යය. මේ අපි කර සෛද්ධාන්තික විවරණය ප්‍රායෝගිකව සත්‍ය නම් බොයිල් වීමේ සත්‍යය කියලා අපිට ගම්‍ය වෙනවා. මට ඕන දැන් එෂ්ට එදිරිව 1/8L ප්‍රස්ථාරය ගන්න. නමුත් අපි ඉස්සෙල්ලා වගුවක් ගන්නුවේ එෂ්ට එදිරිව L. අන්න දැන් එම වගුවේ L සහ තව කොටසක් එකතු වෙන්න ඕන. 1/8L කොටසක් එකතු වෙන්න ඕන. ඒ නිසා මේ වගුව මෙලෙස සටහන් කරගන්න ඕන. අන්න එම වගුවට 1/8L තීරුවකුත් එන්න ඕන. ධන L බිඳුව ඍණ L. ඒ නිසා මොකක්ද දෙන්න ඕන? 1/8L. අපි එෂ්ට ඉදිරිව 1/8L ප්‍රස්ථාරගත කරන්න ඕන. අපි බලමු ප්‍රස්ථාරගත කරාම මොකක්ද දෙන්න ඕන කියලා. මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරයක් එන්න ඕන. එෂ්ට ඉදිරිව 1/8L ප්‍රස්ථාරගත කරාම y අක්ෂයට 1/8L, x අක්ෂයට සිම්පල් h. බිඳුව මුලය මොකද්ද? ප්‍රස්ථාරගත කරාම එන්න ඕන මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරයක්. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. මේ දත්ත ලක්ෂ ලබන කරලා තියෙන ඕන ප්‍රායෝගික ප්‍රස්ථාරයක් නම්, ප්‍රායෝගික පරීක්ෂණයකදී අඳින ලද ප්‍රස්ථාරයක් නම් එම ප්‍රස්ථාරයේ දත්ත ලක්ෂ තිබිය යුතුමයි. එම නිසා මේක දත්ත ලක්ෂය ලබන කරනවා. කොහොමද මේ දත්ත ලක්ෂ තුලින් යන හොඳම සරල රේඛාව අඳින්න ඕන? කොටු කැපෙන ලක්ෂ තුලින් යන දත්ත ලක්ෂ සමමිතිකව දෙපසට වෙන් වෙන හොඳම සරල රේඛාව, ඒ කියන්නේ බෙස්ට් ලයින් එක තමයි අඳින්න ඕන. අන්න ඒක තමයි අපි ප්‍රස්ථාර ලෙස පිළිගන්නේ. නිසා මෙන්න මේ විදිහට තමයි ප්‍රස්ථාරය ප්‍රායෝගිකව අඳින්න වෙන්නේ. හරියට ප්‍රස්ථාරය නෑ මේ විදිහට. කොටු කැපෙන ලක්ෂ තුලින් යන දත්ත ලක්ෂ හොඳින් සමබරව බෙදෙන දෙපසට හොඳම සරල රේඛාව තමයි අපි ඇඳිය යුත්තේ. ඒක y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. එම නිසා මේ ප්‍රස්ථාරයෙන් ප්‍රායෝගිකව මේ ප්‍රස්ථාරය ලැබුණේ නම් මෙන ප්‍රස්ථාරය ප්‍රායෝගිකව ලැබුණ නිසා බොයිල් වීමෙන් ලැබෙන්නත් ඕන මේ ප්‍රස්ථාරය නිසා අපිට සෛද්ධාන්තික විවරණයෙන් ආපු නිසා මේ දෙක ගැළපෙන නිසා බොයිල් වීමේ සත්‍යාපනය වන බව මෙතනින් පැහැදිලි වෙනවා. අපි ඊළඟට බලමු මේ ප්‍රස්ථාරයෙන් රාශී උකහාගෙන එදින වායුගෝල පීඩනය නිර්ණය කරන ආකාරය. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මොකක්ද? අනුක්‍රමණය කියන්නේ B බෙදීම LK. B බෙදීම LK. අන්තක්ඛණ්ඩය කියන්නේ 5 බෙදීම simple k. 5 බෙදීම simple k. මට මේ ප්‍රස්ථාරයෙන් මේ උකහා ගන්න පුළුවන් රාශීන් දෙක තමයි මේක. මොකද්ද? අනුක්‍රමණය, අන්තක්ඛණ්ඩය. මට හොයන්න ඕන එදින වායුගෝල පීඩනය. ඒ කියන්නේ 5. අන්තක්ඛණ්ඩය බෙදීම අනුක්‍රමණය. අනුක්‍රමණය ගුණ කළ යුතුයි. මොකක්ද තමයි බලන්න අන්තක්ඛණ්ඩය බෙදලා බලන්න අනුක්‍රමණය. මේ කේට කේ කපල යනවා. මොකද්ද එන්නේ? 5L බෙදීම B කියලා එකක් එන්නේ. ඒ නිසා වායුගෝල පීඩනයේ ප්‍රස්ථාරයෙන් රාශී නුගහගෙන කිරීමේදී අන්තක්ඛණ්ඩය බෙද B ගෙන් වැඩි කළා කැපිටල් L ගෙන් බෙදන්න ඕන. වායුගෝල පීඩනයේ ප්‍රස්ථාරයෙන් ගන්නේ අන්තක්ඛණ්ඩය බෙදන අනුක්‍රමණයෙන් ඒක ගුණ කරනවා simple B රසදිය පටේ දිගෙන් බෙදන්න ඕන
නලයේ මුළු දිගේ. එම නිසා වායුගෝල පීඩනයේ සෙවීම සඳහා ප්‍රස්ථාරයෙන් උකහා ගත යුතු රාශීන් කිව්වල ඇහුවොත් මොකද්ද? අන්තක්කණ්ඩයේ සමානුක්‍රමණය උකහා ගන්න ඕන සහ තව මිනුම් දෙකක් ඕන. ඒ මිනුම් දෙක තමයි එකක් රසදිය පටෙහි දිග, අනිත් එකේ නලයේ මුළු දිග. ඔන්න මේ ආකාරයට එදින වායුගෝල පීඩනයේ පහසුවෙන් සොයන්න පුළුවන් රසදිය සෙන්ටිමීටර වලින්. හොඳයි. මෙම ප්‍රායෝගික පරීක්ෂණයෙන් අහන්න පුළුවන් උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ විභගත රචනා ප්‍රශ්නේ, ඒ කියන්නේ ස්ට්‍රක්චර් එකේ තාපයේ යටතේ ඉන්න පුළුවන් මේ ප්‍රශ්නය. එහිදී අහන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න කිහිපයක්. මේ සඳහා පටු ඒකාකාර සිහින් සිදුරක් සහිත නලයක් භාවිත කළ යුත්තේ ඇයි? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි මොකද්ද? නලය පටු වෙන්න ඕන. නලයේ රසදිය තුලින් කාන්දු නොවන පරිදි වාකඳක් සිර කරගත යුතුව ඇති නිසා. මොකද ඔක ටිකක් නලයේ සිදුර පොඩ්ඩක් පුළුල් වුණා නම්, කියන්නේ විශාල වුණා නම් නලයේ පිහිටුම වෙනස් කිරීමේදී රසදිය කඳ තුලින් වායුව කාන්දු වෙන්න තිබ්බා. ඒ නිසා එතකොට බොයිලියමේ එක් අවශ්‍යතාවයක් බිඳිලා යනවා. මොකද නියත වායු ස්කන්ධයක් තියෙන්න ඕන. වායු ටික එළියට කාන්දු වුණොත් ඒ අවශ්‍යතාවය තුලින්වත් වෙන්න තියෙනවා. තව එකක් අහන්න පුළුවන් මේ සඳහා මේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා රසදිය ලබා ගැනීම වාසි සඳහන් කරන්න. ඒ වගේ එකක් අහන්න පුළුවන්. ඒ නිසා මොකද්ද රසදිය යොදා ගැනීම වාසි? අන්න එකක් තමයි රසදිය වාෂ්ප වෙන්නේ නැහැ. ඒ නිසා අන්න සිර කරගත් වාකඳ වියලි තත්ත්වයේ යටතේ පවත්වා ගන්න පුළුවන් එකක්. සහ පාඨාංක ලබා ගැනීමේ පහසුවක් තියෙනවා. රසදිය පාරාන්ද ද්‍රව්‍යයන් නිසා පාඨාංක ලබා ගැනීමේ පහසුවක් තියෙනවා මෙතනදී. තව එකක් තියෙනවා මොකද්ද? මෙතනදී රසදිය පටක් භාවිතා කිරීම මගින් තව විශේෂ වාසියක් එළවුණා. මොකද්ද? අන්න රසදිය පටෙහි සිරස් කුසෙන් පීඩනය මැනගත හැකි වීම. අර අපි ඉස්සෙල්ලා ගත්ත ෆයිදන කෙලින්ම රසදිය පටේ සිරස් කුස තමයි පීඩනය. මොකද රසදිය සෙන්ටිමීටර වලින් තමයි මම මෙතනදී වායුගෝල පීඩනයත් ගත්තේ. එම නිසා අනිත් පීඩනත් මම ගන්න ඕන රසදිය සෙන්ටිමීටර වලින්. එම නිසා රසදිය යොදා ගැනීමේ තවත් වාසියක් වන්නේ මොකද්ද? මට මේ සිර වී ඇති වාකන්ද තුල පීඩනය කෙලින්ම අර වායුගෝල පීඩනයට එකතු කරන්න පුළුවන් කෙලින්ම රසදිය කඳේ සිරස් උස. ඒකත් විශේෂ වාසියක්. තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ සඳහා ජලය උචිත නොවන්නේ මන්ද? අර රසදිය භාවිතා කිරීමට තවත් එක් වාසියක් තමයි රසදිය භාවිතා කිරීමේ රසදිය වීදුරු තෙත් කරන්නේ නැහැ. මොකද ස්පර්ශ කෝණය මහා කෝණයක්. එම නිසා ඒකත් වැදගත් වෙනවා. ඒකත් වාසියක්. ජලයේ ස්පර්ශ කෝණය පිරිසිදු වීදුරු සමග පිරිසිදු ජලයේ ස්පර්ශ කෝණය ශුන්‍යයක් කියලා අපි කියනවා. ඒ නිසා ජලයේ ස්පර්ශ කෝණය සුළු කෝණයක් නිසා වීදුරු දෙක් කරනවා. නිසා ජලයේ තනින් තන රැඳෙන්න පුළුවන් වීදුරු නලයේ. ඒක එක වාසියක්. තවත් එකක් තමයි මෙතෙන්දී ජලය යොදාගත්තොත් මොකද්ද? සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒ කියන්නේ නිරන්තරවම එහි ද්‍රවය සමග ගැටෙන වාෂ්පය සංතෘප්ත වාෂ්ප පීඩනයක් එකතු වෙන්න ඕන මෙතනදී නලය තුල සිරී ඇති වාකඳේ පීඩනයට. එතෙන්දී අපිට පාඨාංග ලබා ගැනීමේ දෝෂ සිදු වෙනවා. තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙහිදී යොදා ගන්නා රසදිය පටෙහි දිග සෙන්ටිමීටර 25ක් පමණ විය යුත්තේ ඇයි? මතක තියාගන්න සෙන්ටිමීටර 25ක් පමණ විය යුත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් වුත් මේ විදිහට උත්තර දෙන්න ඕන. මොකද මේක අපි නලයේ පිහිටුම වෙනස් කරනවා. අන්නේ නලයේ පිහිටුම වෙනස් කරන සෑම අවස්ථාවකදී සිම්පල් L දිගේ සැලකිය යුතු තරමේ වෙනසක් පවත්වා ගැනීමට තමයි මේ රසදිය බඩ සෙන්ටිමීටර 25ක් පමණ යම්කිසි සැලකිය යුතු තරමේ දිගක් පවත්වා ගන්න. ටිකක් ඇන්ගල් කරත් ඒ කියන්නේ පිහිටුම වෙනස් කරත් අර රසදියේ කඳින් සිර වෙලා තියෙන වාකඳේ ඇතුලේ පීඩනය අර දැනෙනවා. මොකද රසදිය බඩ දිගින් වැඩි නිසා. දිගින් වැඩි නිසා ඒ පීඩනය දැනෙන නිසා L සැලකිය යුතු තරම් වෙනස් වෙනවා. එම නිසා L මැනීමේදී සිදුවන භාගික දෝෂය
එතනින් අවම කරගන්න පුළුවන්. අවස්ථා දෙකකදී එල්මැනීමේදී සිදුවන භාග්‍ය දෝෂය එතනින් අපිට ඉවත් වෙනවා, අඩු වෙනවා. හරි. එහෙනම් අපි අද සාකච්ඡා කරේ පිළිනලය භාවිතයෙන් බොයිල්ගේ මේ සත්‍ය බව පෙන්වීම සහ එදින වායුගෝලයේ පින්නේ සෙමි ප්‍රැක්ටිකල් එක. මේක භෞතික විද්‍යාවේ තාපය ඒකකයට අදාළ ප්‍රැක්ටිකල් එකක්. එහෙනම් මම අද හිතන නංගිලා මල්ලියාට මේ මම අද සාකච්ඡා කර ප්‍රැක්ටිකල් එකෙන් තේරෙන්නේ නැති කියලා, මේකේ යම් දෙයක් ලබා ගන්න නැති කියලා. එහෙනම් අනිවාර්යෙන් මම ඉදිරියටත් මේ වගේ පාඩම් මාලාවක් රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරලා ඊළඟ තියෙන පුංචි bell icon එකත් ක්ලික් කරලා ඒකේ bell එකේ all දාලා තියාගන්න notification bell එකේ. ඔයාලා ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන් මම වීඩියෝ එකක් දාපු සැනින්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමින් බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ඔබට